නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. විහාරස්ථානයේ වැඩ වාසය කරන වන්දනීය පූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර අනෙකුත් සියලුම මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක සදැහැති කාරුණික පින්වත්නි, අද මේ අයගේ සීල භාවනා වැඩසටහන තියෙන දවස. අද දවසේ උදේ ඉඳන් මේ අය මේ වැඩසටහනට සම්බන්ධ වුණා. දැන් ටිකකට ඉස්සෙල්ලා මොකද කරේ? ආහාර ගත්තා නේද? දානෙනේ ගත්තා නේද? ගිලම්පස වශයෙන්. ඒ නිසා අපි විනාඩි 10ක් විනාඩි 10කටත් ඕන විනාඩි 5ක් විතර ඒ අයට ලොකු පිනක් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේත් අපිට නිතර පනවලා තියෙන එකක් හරි විනාඩි 5ක් හරි විනාඩියක් හරි නිකන් හරි බුදු ගුණයක් හරි නැත්නම් අපි මෛත්‍රී භාවනාවක් හරි හිත යොදවනකොට එයාලා දුන්න දාණය තව තවත් මහත්ඵල මහනිසංස වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි කවුරුත් විනාඩි 5ක් විතර මම කියන්නම් S2 පියාගෙන විනාඩි 10ක් 5ක් විතර අපි මෛත්‍රී භාවනාව සිද්ධ කරමු. ඉස්ලාම හිත සැහැල්ලු කරගෙන හොඳට සැහැල්ලුවෙන් හුස්ම කීප වරක් ගන්න. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිත්වා මාමෙන්ම හිත සත්වයෝද අහිත සත්වයෝද මදහත් සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. අද දානය ලබා දුන්නා වූ සියලු දෙනාම නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා. සාදු සාදු සාදු. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් හවසට අපි සැතපෙන්න ගියාම හිතන කාරණයක් තමයි සිව්පසය දැන් ওই කුටි සෙනසුන් වල ඉන්නකොට අරමුණු කරන දෙයක් තියෙනවා. අද නෙමෙයි ඒ කුටි සෙනසුන් හදලා දීපු කෙනා පවා ඇඳම් පුටු මේස ඉදිකටු එදා දවසේ වතුර බිල පවා දායකයන්ගේ. මේක ඇත්ත කතාවක් නේ. ඒකට අපට ලයිට් බිල පවා මොනවා හරි පරිහරණය කරොත් ඒකටත් දායකයන්ගේ තමයි මුදල් වැයන්නේ. ඉතින් අපි කරන දෙයක් තියෙනවා නිදා ගන්න ලං වෙලා ඒ අයට මෛත්‍රී කරනවා. ඒක විනාඩි 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් අපි බුදුරජාණන් වහන්සේ පවා අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි හැම කෙනාම වාගේ එදා දවස බණ භාවනා කරලා මේ වගේ පොයේ දවසක හෝ මොනවා හරි වැඩසටහනක් දවසක ඒ හැම කෙනෙකුටම මෛත්‍රී පූර්වාංගන චිත්තයෙන් ඒගොල්ලන්ට සිත ප්‍රාර්ථනා කරන. ඉතින් එතකොට අපට ණයභාවයෙන් නිදහස් වෙනවා. ණයෙන් නිදහස් වෙනවා. නිසා ඒ කටයුත්ත මම මතක් කරේ. ඉතින් අද දවසේ අපි හිතුවා භාවනාව සම්බන්ධ මාතෘකාවක් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මේ වෙලාව අපහසු වෙන්න පුළුවන්. ඒ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ අට්ඨක නිපාතේ. අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විවිධාකාර ස්වභාවයක් තියෙනවා. ඒන් එකක් තමයි ඔය අපි සීලේ ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල නානා ක්‍රම දේශනා කළා තියෙනවා. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? ආරබත, නික්කමත, යොංජත බුද්ධ ශාසනේ දුනාට මච්චුනෝසේනං නලාගාරංව කුංජරෝ. එතකොට ඕනම කෙනෙකුට උතන ලස්සන උපමාවක් පෙන්නනවා. බට පඳුරු ටිකක් කඩන්න යනවා හස්ති රාජේ. ඒතර හස්ති රාජයා බට කැලේ කඩලා බිඳලා විනාශ කරනවා. එතකොට හස්ති රාජයා බට පඳුරු ටික කඩන්න හස්ති රාජයාට ඒක අපහසුයක් නෙවෙයි. දැන් උතන බුදුරජාණන් වහන්සේ උපමා කරොත් කූඹියෙක් කියන එක. කූඹියෙක් ගිහිල්ලා බට පඳුරු ටිකක් කඩයිද? කූඹියෙක් කඩන්නේ නැහැ. කූඹියා මොකද වෙන්නේ? බට කැලය ආශ්‍රය කරගෙන ඉන්න වෙනවා. ඔහුට ඒක කඩන්න ගියොත් උට මොකද වෙන්නේ? වෙහෙසටපත් වෙලා උට එක්කෝ ඒක කඩන්න ගිහලා එක්කෝ උත්සාහ කරොත් ඒක උත්සාහ කළා කරන්න බෑ. හේතුව මොකද? ඌට ඊට අවශ්‍ය ශක්තිය නැහැ. බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ආරබත, නික්කමත, යොංජත බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයට එන්න කැමති කෙනා ඉස්ලාම තියෙන්නේ අරඹන්න කියනවා මේ ප්‍රතිපදාව. ඊට පස්සේ නික්මෙන්න කියනවා. ඊළඟට කියනවා වීරිය කරන්න කියලා. එතකොට දැන් ආරම්භන එකයි නික්මන එකයි වීරිය කරන එකයි තිබ්බ කෙනෙකුට පුළුවන් හස්ති රාජෙක් වෙන්න. කූඹියෙක් වෙලා මේ වැඩේ කරන්න ගියොත් මේක කරන්න බෑ. එතකොට ඒකට අපි බුදුරජාණන් වහන්සේ ශාසනය අපි ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕන දෙයක් තමයි
මේ හැම දෙයකම සැනසීමක් තියනවා කියන කාරණේ අපි හිතින් හිතා ගන්න ඕන. මොන දේ කරත් දැන් අපි හොයන්නේ මොනවද? අපි හොයන්නේ ඇත්තටම සරණක්නේ. වෙන මොකුත් නෙවෙයි අපි හොයන්නේ. ඒකට සරණ කියන කාරණය අපි හොයන්න ගත්තට සරණ කියන එක අපට ඉබේ ලැබෙන එකක් නෙවෙයි. කිසිම කෙනෙක් හිතන්න එපා දැන් අපි ඕනම දෙයක් කරලා අපි හිතමුකෝ මේ පින්වත් පිරිස කනවා බොනවා අපි ඔක්කොම මේවා පරිහරණය කරලා ජීවත් වෙනවා. ජීවත් වෙන අපට සරණ කියන එක ඕනම දෙයකින් ලැබෙන එකක් නෙවෙයි. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන කාරණය බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඕකේ අර්ථය මොකද්ද? එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්නවා කියන එක එක් අර්ථයක්. තව එකක් තියෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ අනුව ගමන් කරනවා කියන එක. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පිහිටක් හැටියට සරණ කරගන්නවා. අනිත් එක බුදුරජාණන් වහන්සේ අනුව යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අනුව යන එක තමයි වැඩිපුරම අපට සරණ හම්බෙන්නේ. මේ ලෝකේ අපි හිතන්න පින්වත්නි ඕනෑම දෙයක් සරණ හදාගන්නේ කොහොමද කියලා. දැන් මේ අය මේ අද දවාලේ කෑම ටිකක් ගත්තා. දාහනේ ගත්තා. අපි ජත්තා. ඒතර මේ ඔක්කොම කවුරු හරි කෙනෙක් හිතුවේ මෙතන ඉන්න කෙනෙක් අනේ මට මේ දේ තව කෙනෙකුට දුන්නොත් මට මේකේ සැනසීමක් තියෙනවා. සැනසීමක් තියෙනවා කියලා කෙනෙක් ඒක තව කෙනෙකුට දෙනවා. එතකොට එයාට ඒකෙන් සැනසීමක් හම්බ වෙනවද නැද්ද? ලැබෙනවා. ඔන්න ඕක තමයි සරණ අපි. අපි ලෝකයේ සරණ හදාගන්න ක්‍රමයට හරියට හදාගත්තොත් අපට සරණක් හම්බ වෙනවා. අපි හැමදාම දැන් ඕනම දෙයක් ඉස්සලාම අපි මේ බුද්ධ ශාසනයට එනකොට බුද්ධ ශාසනයේ හෝ ඕනම දෙයක් අපි යහපත් දෙයක් කරනකොට පළවෙනියටම අපි ඇති කරගත යුතු දේ තමයි මේ හැම දෙයකින්ම අපට සැනසීමක් තියෙනවා. මේ හැම දෙයකින්ම සැනසීමක් තියෙනවා. සැනසීම නැති වෙනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ? අපි ඒ ගැන හිතලා කරලා නැහැ. අපට ඕන වෙලාවක අපට ඕන වෙලාවට ඕන දේවල් සිද්ධ වෙන්නේ නැහනේ. එහෙම තියනවද? නැහැ. අපි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒවා අපට ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට මොකද තියෙන්නේ? සැනසීමක් නැහැ. සැනසීමක් නැති වෙනකොට මොකද වෙන්නේ අපි? එතකොට අපි ඒ සැනසීම ලබා ගන්න ඕන ක්‍රමේ හොයනව නෙවෙයි. එතකොට අපි මොකද කරන්නේ? වෙනත් සරණක් හොයනවා. එතකොට දැන් අපි කියන්නේ සරණ කියලා කියන්නේ ලබා ගන්න එක වෙන ක්‍රමයක්. එතකොට අපි මොකද කරන්නේ? අපට සැනසීමක් නැහැ කියලා අපි දන්නවා. සැනසීමක් නැති වුණාට පස්සේ මොකද කරන්නේ? සැනසීම හොයාගන්න වෙනත් ක්‍රමයකට යනවා. ලෝකේ ඒ නිසාම තමයි මිනිස්සුන්ට මේ තරම් ආගම් ලෝකෙ බිහි වුණේ. මේ තරම් ලෝකේ ආගම් බිහි වුණේ සැනසීමක් තියෙන පුජ්‍යලයට සැනසෙන්න ආය ආගම් හොයලා ඉන්න ඕනද? ආය ආගමක් හොයන්න ඕනද? බුදුරජාණන් වහන්සේත් පෙන්වුවේ මේකයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිහලා බුදුරජාණන් වහන්සේ මොකද්ද පෙන්වන්නේ? කෙනෙක්ට සැනසෙන්න තියෙන ක්‍රමය. පළවෙනියට බලන්නකො අපේ ශාසනයේ එනකොට ශාසනයට එන කෙනා බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? ගරු කළ යුත්තාට ගරු කරන්න කියලා මට වඳින්න කිව්වා. එහෙම නෙවෙයිද? දැන් අර බ්‍රහ්මණය වෙනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ හම්බෙලා මොකද කරන්නේ? සමහර අය වඳින්නෙත් නැහැ.
සමහර අය ගරු කරන්නේත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ගරු කරනවද? නෑ. ලෝකේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයට ගරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වුවා. දැන් අපි මේ වන්දනා කරන්නේ මොකද්ද? ඉස්ලාම අපට සැනසීම ලබන ක්‍රමයක් මේ හොයාගෙන දීලා තියෙන්නේ. කියලා දීලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේලා මල් ටිකක් තියන්නේ, පහනක් පත්තු කරන්නේ, ආලෝක පූජාවක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ආලෝක පූජාව ශ්‍රේෂ්ඨයි, කෙනෙකුට අඳුර නසන්න බල්බ් එකක් පූජා කරන්න කියනවා. බල්බ් එකක් පූජා කරලා කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න කියනවා. අනේ මේකත් මට මේ විදිහටම ප්‍රඥාලෝකයේ පිණිස හේතු වේවා. දැන් ඕක පූජා නොකර කෙනෙක් මට ප්‍රඥාලෝකයේ ලැබේවා කියලා හිත හිතයිටෝ. ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියටම හිතන්න ඕන දෙයක් මේ හැම පින්කමක් හැම කුසල කර්මයක්ම ජීවිතයට එකතු කර ගන්නකොට ඒ එකතු කරගන්න හැම දෙයකම අපට සැනසීමක් තියෙනවා. මෙතෙන්ට එනකොට මම මේ භාවනාවට එන හින්දා භාවනාවට අදාළ නිසා මම මේ පොඩි කාරණාවක් ගන්න. මෙතෙන්ට එනකොටත් අපි හිතන්න ඕනේ මේකෙන් මට සැනසීමක් තියෙනවා. ඒකාන්තයෙන් තියෙනවා. ඊළඟට පින්නතුනි එහෙම කෙනෙක් හිතාගෙන දැන් මේකෙන් මට සැනසීමක් තියෙනවා කියලා කෙනෙක් ආවට ඊළඟට එයාට තියෙන්න ඕනේ උපනිශ්‍රේ සම්පත්තිය. දැන් සමහර ළමයි ඉන්නවා සල්ලිකාර ගෙවල් වල. හැබැයි ඒ ළමයි හොඳට හැදෙනවා. සල්ලි තියෙනවා, ධනෙ තියෙනවා, තුරවත් පොසත් තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ට හොඳ මිත්‍රයෝ ටිකුත් හම්බ වෙනවා. එහෙම ඉන්න කෙනා එකපාරම වැටෙනවා කොහේ හරි අසත්පුරුෂ ආශ්‍රයයකට. එකපාරම. අර ඔක්කොම තිබිලා කල්යාණ මිත්‍ර ඇසුරක් තිබුණා. ඒ වගේමයි ධනයක් තිබුණා. වස්තුවක් තිබුණා. රූප සම්පත්තියක් තිබුණා. හැබැයි එකපාරම හිතාගන්න බැරි විදිහකට අසත්පුරුෂ ආශ්‍රයයකට වැටෙනවා. අර ඔක්කොම තිබ්බට හරියන්නේ උපනිශ්‍රේ සම්පත්තියෙන් තමයි අපි එක එක පැත්තට තල්ලු කරන්නේ. දැන් මේ පින්වත් පිරිස හිතාගන්නකො අද මං හෙට භාවනාවකට දැන් කොහේ හරි භාවනාවකට යන්න ලැහැත් වෙලා ඉන්නවා. ඔක්කොම ටික ලැහැත්ති කරගෙන ඉඳලා දැන් මේ ලැහැත්ති වෙලා සූදානම් වෙලා බඩු බාහිර ආදියත් ඔක්කොම දැන් ඔක්කොම ප්ලෑන් ගහලා ඔක්කොම හරි. එකපාරම එනවා මොකක් හරි දෙයක් හෙට යන්න ඕනේ මේ ගමන නොගියොත් වැඩේ වරදින්නවා. එතකොට මොකද වෙන්නේ? අර ගමන අතහැරලා අරකට යන්න ඕනේ. එහෙම කට්ටිය ගොඩාක් ඔක හිතාගෙන ඉන්නවා. හැබැයි කරන්න එන දවස ලඟ වෙනකොට කොහෙටද? වෙන පැත්තකට සල්ලු කරලා දානවා. මෙන්න මේ උපනිශ්‍රේ සම්පත්තිය නැතිකම මේක තමයි එදා උනේ අඟුලිමාල මහරහතන් වහන්සේයි චුන්දසූකර කියන සතුම් මරණ කෙනයි අතර වෙනස බලන්න. චුන්දසූකර හිටියේ කොතනද? ජේතවනාරාමයට එහි පැත්තේ. ඒ පැත්තෙන් හිටියේ. ඒ පැත්තෙන් ඉඳලා කොහොමද ජීවත් වුනේ? ප්‍රාණඝාතයෙන් කරේ. වෙන මොකවත් නෙවෙයි. ප්‍රාණඝාතයෙන් කරේ. ගේනවා ඌරෝ. හොඳට ලොක් කරනවා. ඊළඟට මොකද කරන්නේ? තලනවා. තලලා ඊළඟට මං හිතන්නේ උණු වතුරද කොහොමද? පොව්වනවා. පොව්වලා ඉවර වෙලා ගහලා මරනවා. එතන කරේ සත්ව ඝාතනය. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ අඟුලිමාල චරිතේ මොනවද කරේ? ප්‍රාණඝාතය. එතකොට බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයට ළඟද හිටියේ? නෑ. ජේතවන විහාරයේ ළඟ නෙමෙයි හිටියේ. අපි දන්නවා යොදුන් ගානක් දුරකින් හිටියේ. එතකොට දැන් නගරයෙන් ඇවිල්ලා කලකොහොලාහල කරනවා. මෙහෙම කෙනෙක් ඉන්නවා මේ විදිහට හානි කරනවා. ඉතින් මෙයා බේරගන්න කියලා රජතුමත් දැන් යන්න ලැහැත් වෙලා හිටියේ. මොකටද? මරන්න. මරන්න යන්න ගියාට බුදුරජාණන් වහන්සේ මොකද කරේ? අච්චරාර දහමරික පුජ්‍යලයා මිනී මරණ පුජ්‍යලයා ළඟට ගියා බේරගන්න. බේරගත්තේ නැද්ද? බේරගත්තා. එයා තල්ලු කරා කොහෙටද? නිවන් ප්‍රතිපදාවට. එතකොට දැන් අපි අපේ ජීවිතවල අපට ওই උපනිශ්‍රේ සම්පත්තිය තම තමන් තීරණය කරගන්න ඕන.
තම තමන්ගේ වැඩ කටයුතු වලට කොයිතරම්නම් යහපත් වැඩ කටයුතු වලට බාධක එනවද? ඒ වගේම මේ යහපත් වැඩ කටයුතු වලට කොයිතරම්නම් පහසුව තියෙනවද? පහසුව තියෙනවා නම් මොකද්ද වැඩි වෙලා තියෙන්නේ? උපනිශ්‍රේ සම්පත් ඒ තැනට තල්ලු කරලා දානවා අපි. දැන් බලන්න සමහර අය ඉන්නවා කාඩ වෙච්ච පුජ්‍යලියෝ. කමේ ඉන්න නරකම පුජ්‍යලියෝ. හැබැයි එකපාර මොකේද? වෙනත් පැත්තකට ඇදිලා යන්නේ නැද්ද? එහෙම ඕන තරම් තියෙනවා. එහෙම ඕන තරම් තියෙනවා. ඉතින් එහෙම පුජ්‍යලියෝ සමහර අය දාමරික පුජ්‍යලියෝ පැවිදි වෙනවා. දැන් අද කාලෙත් ඔය සමහර කුඩු දීපු පුජ්‍යලියෝ පව පැවිදි වෙලා නැද්ද? පැවිදි වෙලා තියෙනවා. දැන් සමහරව ඉන්නවා ගිහි ජීවිතේ කොයිතරම් බලාපොරොත්තු තියනවද පැවිදි වෙන්න ඕනේ කියලා. කොයිතරම් තියනවද? නමුත් යන්න හම්බ වෙනවද? නෑ. ඇයි? උපනිශ්‍රේ සම්පත්තිය නෑ. ඊට පස්සේ අපි කියනවා ඉතින් අපිට මෙහෙම බාධා තියෙනවා. ඒ සම්පත්තිය නැති වුණාම එයාට එතෙන්ට තල්ලු කරලා දෙන්න ශක්තියක් එයාට නැහැ. වෙන කෙනෙක්ගේ. මේක හරි පුදුම දෙයක්. දැන් අපි ඕක ගණන් ගන්න නැති වුණාට හිතන්න නැති වුණාට ඒ අත්දැකීම මටත් තියෙනවා. ඒකයි මම මේ වැඩියෙන් මතක් කරන්නේ. මටත් ඒක තියෙනවා. මමත් ওই විවාහ වෙන්න කියලා හිටියා. ඇත්තම දෙයක්. මේ එහෙම එකක් නෙවෙයි. මේ මම ඔයගොල්ලන්ට මේ කියන්නේ මේ කතාවක් හැටියට දැනගන්න විවාහ වෙන්න කියලා ලැහැත් වෙලා දැන් ඒගොල්ලන් ගෙවල් වලින් බලලා ගෙවල් වලින් කතා කරලා ඊට පස්සේ ගෑනු ළමයා මට කිව්වා එයා පින් කරනවා මේ යන්න කිව්වා මෙහෙම නාවුවේ ආරණ්‍යයක් තියෙනවා එහෙට ගිහලා බලන්න කිව්වා. දැන් මං ගියා ඒ ආරණ්‍යයට. මම ගිහිල්ලා නැහැ. මම පොත්පත් පරිශීලන මම එහෙම ගිහිල්ලා තිබ්බේ නැහැ. මම දන්නෙත් නැහැ නාවුවේ ආරණ්‍යයක්. මම එහෙම කියලා මේ හිතලත් නැහැ. ඊට පස්සේ දැන් මෙයාලා මේ ඔක්කොම කතා කරලා දැන් මේ ඒකට ලැහැත් වෙලා මේ විවාහයටත් ඔක්කොම දැන් මේ කාලෙත් එක දැන් ඒකට සම්බන්ධ වෙලා කට්ටිය ඔක්කොම අගවල් වල කට්ටියක් කතා කරනවා අර එහෙම තිබුණේ. දැන් ඊට පස්සේ එයාලා මොකද කරේ දැන් මම ගියා නාවුවේ ආරණ්‍යයට මට හිත ඇල්ලුවා. ඊට පස්සේ මොකද වුනේ? මං වැඩිපුර දැන් ගෙදර යන්නෙත් නැහැ. මං ටික ආරණ්‍යයට හුරු වුණා. දැන් බලන්න ඒ සම්පත්තිය තිබ්බට පස්සේ මේ ඔක්කොම තිබ්බට පස්සේ මොකද වුනේ? ඔක්කොම ලැහැත්ති. හැබැයි Taman තල්ලු කළා දැම්ම හරි තැනට. මේක තියෙන තාක්කල් උපනිශ්‍ර සම්පත්තිය කියන එක තියෙන තාක්කල් ඒකයි අපි සමාජයේ එක එක පැතිවලට අපිට තල්ලු කරලා දාන්න මෙන්න මේ සම්පත්තිය උපකාර කරනවා. එතකොට ඒක විතරක් තිබිලා මදි. දැන් ඒකක් තියෙනවා. ඊළඟට මොකද්ද? ඊළඟට තියෙන්න ඕන වීරිය. ඔය ටික අපට ඔක්කොම තිබිලා දැන් මම මේක මෙතෙන්ට එන්නේ දැන් අපි ඔක්කොටම යම් උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. මේ අයට ඒක නෑ කියනවා නම් ඒක හරි පුදුම දෙයක්. මේ අයට ගොඩාක් උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. මේ අය යම් කුසල කර්ම සංසාරේ කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්තම් මෙහෙම මේ විදිහට ඇවිල්ලා මේ විදිහට බණ භාවනා කරගෙන අනිත් එක මේ අයට උපනිශ්‍රේ සම්පත්තිය නැත්තම් මෙතරම් අසත්පුරුෂ විදිහට බණ කියන තැන් වලින් මිදිලා සත්පුරුෂ බණ දහම් අහන්න එසේ මෙසේ පිනක් තියෙන්න ඕන කෙනෙක් කට්ටිය නෙවෙයි. ඒක මහා කුසලයක්. අසත්පුරුෂ කියන්නේ වැරදි බණ දහම් පැතිරි යන කාලෙක ඊට සුදුසු ධර්මයේ අහන්න ලැබෙනවා කියන එකත් මහා පුණ්‍ය විපාකයක්. එතකොට දැන් මේ ටික ඔක්කොම තියෙනකොට ඊළඟට තියෙන කාරණය වීරිය කියන එක ඇති කරගන්න. මේක තමයි අර කවුද අපේ මහදන සිටුතුමා. එයාට උපනිශ්‍රේ සම්පත්තිය තිබුණා. එයාට තිබ්බ මොකද්ද? ධනයක් තිබුණා. හැබැයි එයා උපනිශ්‍රේ සම්පත්තිය ප්‍රබල නැහැ. එයාට ඒ ධර්ම මාර්ගයට තල්ලු කරලා දෙන්න සුදුසු උපනිශ්‍රේ සම්පත්තියක් තිබෙන. හැබැයි නිවන් දකින්න පින තිබ්බා. පින තිබුණාට අවසාන කාලේ එයා අර පොල් කටු වලින් හිඟා කාගෙන යන කාලේ
එතකොට ඒ වෙලාවේ පැවිදි වුණා නම් නිවන් දකින්න පුළුවන් කිව්වද? ඒ වෙලාවේ නිවන් දකින්න බෑ කිව්වා. නමුත් පළවෙනි යාමේ ඒ කටයුත්ත කරා නම් නිවන් දකින්න පුළුවන් කියන කාරණේ මතක් කරා. එතකොට පින්වත්නි අපට සමහර විට මෙතන ඉන්නව වෙන්න පුළුවන් අපි නොදැනුවත් වුණාට යම් මට්ටමක හොඳ සමාධියක් දියුණු කරන්න පුළුවන් අය. මේක තාම ඕගොල්ලන්ගේ උපනිෂද ඕගොල්ලන්ට තියෙන ශක්තිය ගවේෂණය කරලා නැහැ. Tamanට තියෙන හැකියාවන් ගවේෂණය කළා සම්පූර්ණයෙන් නැහැ. හොඳ සමාධියක් හදන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ විදර්ශනා ඥානයක් උපදවා ගන්න පුළුවන් අය වෙන්න පුළුවන්. එහෙම ශක්තියක් තියන අය මේ ගොඩේ ඉන්න පුළුවන්. එතකොට දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් තියෙන්නේ අපේ වීරිය ආරම්භ කරන එක. මේක තමයි. එතකොට මම මේ මතක් කරේ අපි දැන් මේ කතා කරන්න යන දේශනාවත් දැන් අපිට ශාසනයේ තියෙනවා සීල සමාධි ප්‍රඥා. එතකොට දැන් අපි කැමැත්ත තියෙනවා මේකේ පිහිටක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඊළඟට උපනිෂද සම්පත්තිය ඒකට හේතු ටික දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරේ භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන මේ වස් කාලයක. දැන් වස් කාලයක් නෙමේ ගෙවිලා යන්නේ. වස් කාලයක් එක ගෙවිලා යනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සති සම්පජාන්නේ භික්කවේ අසති සම්පජාන්න විපන්නස්ස හතුපොනීසෝ හෝති හිරියොතප්පං. හිරියොතප්පේ අසති හිරියොතප්පං විපන්නස්ස හතුපොනීසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඉන්ද්‍රිය සංවරෝ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතුපනීසෝ හෝති සීලෝ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සීලය සමාධිය විමුක්ති ඥාන දර්ශනය විමුක්තිය මේ විදිහට යථාභූත ඥාන දර්ශනය විමුක්තිය කියලා මෙහෙම කාරණා ටිකක් දේශනා කරා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ දැන් මේකේ සීලය කියන්නේ සීලේ තියෙන කොතැනද? පළවෙනියටම තියෙනවා සති සම්පජාන්නේ භික්ඛවේ යසති සම්පජාන්න විපන්නස්ස හතුපොනීසෝ හෝති හිරියොතප්පං. සිහිය නැති කෙනාගේ මොකද්ද නැති වෙන්නේ කියනවා? ලැජ්ජා බය දෙක නැති වෙනවා කියනවා. ඊට පස්සේ ලැජ්ජා බය දෙක නැති වෙන කෙනාගේ මොකක්ද නැති වෙන්නේ කියනවා? ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා කියනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙන කෙනාගේ මොකක්ද නැති වෙන්නේ කියනවා? සීලය නැති වෙනවා කියනවා. සීලය නැති වෙන කෙනාගේ මොකක්ද නැති වෙන්නේ? සමාධිය නැති වෙනවා කියනවා. සමාධිය නැති වෙන කෙනාගේ මොකක්ද නැති වෙන්නේ? යථාභූත ඥාන දර්ශනේ නැති වෙනවා කියනවා. යථාභූත ඥාන දර්ශනේ නැති වෙන කෙනා මොකක්ද නැති වෙන්නේ? විමුක්තිය නැති වෙනවා කියනවා. විමුක්තිය නැති වෙන කෙනාගේ විමුක්ති ඥාන දර්ශනේ නැති වෙනවා කියලා තථාගතයන් වහන්සේ මතක් කරනවා. දැන් පළවෙනියටම දැන් සීලයක් ගැන මේක කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ සති සම්පජාන්නේ භික්කවේ අසති සම්පජාන්න විපන්නස්ස හතුපොනීසෝ හෝති හිරියොතප්පං. එතකොට මේ ලෝකේ ලැජ්ජා බය දෙක රැඳිලා තියෙන මොකක් මතද? සතිය මත. සතිය තියෙනකොට මොකද්ද තියෙන්නේ? ලැජ්ජා බය දෙක තියෙනවා. ලැජ්ජාව බයට විරුද්ධ ධර්ම දෙක මොකද්ද? අහිරිකේ අනෝතප්තේ. අහිරිකේ සහ අනෝතප්තේ. එතකොට අහිරිකේ අනෝතප්තේ තමයි සති සම්පජාන්නේ නැති කෙනාට උදාපත් වෙන්නේ. එතකොට අහිරිකේ අනෝතප්තේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පින්වතුනි අසූචි ගොඩක් මූණේ ගාගත්තා වගේ වැඩක්. අසූචි ගොඩක් මූණේ ගාගත්තා වගේ වැඩක්. මොකද මෙන්න මේ හිරියොතප්ප කියන ධර්මයේ මත තමයි ලෝකයේ රැඳිලා තියෙන්නේ. ලෝකයේ රැඳීම රඳා පවතිලා තියෙන මේ හිරියොතප්ප කියන ධර්ම දෙක මත. මේ හිරියොතප්ප කියන ධර්ම දෙක සාමාන්‍යයෙන් කෙලෙස් කියලා කියන්නේ පින්නතුනේ මදුරුවෙක් වගේනේ. ඇයි මදුරුවෙක් වගේ කියන්නේ? මදුරුවා කොහොමද? මේ අපිට බාහිර ලෝකේ හම්බුන ඔක්කොම මදුරුවා වගේ. මදුරුවා කොහොමද? ඇහෙන්නේ මට. මදුරුවා ඉස්සෙල්ලාම ඇවිල්ලා පොඩ්ඩක් අපේ කයේ වහනවා.
වහලා ඊට පස්සේ අපේ ලේ බොන්න බැන්න මොකද කරන්නේ? කන ගාවට ඇවිල්ලා සද්දයක් දානවා. කූම් 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 ගාල ඊට පස්සේ මොකද වෙන්නේ අපි? මදුරු තඩියෙක් කියලා අන්න මොකද කරන්නේ? දේශීය අවශ්‍ය නැහැ. එතකොට මොකද වෙන්නේ? මදුරුවා ඊළඟට කරන්නේ විදිනවා. මදුරුවා ඊළඟට කරන්නේ විදින එක. විදලා මොකද කරන්නේ? ලේ ටික අරයි යනවා. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන්නේ ඒවත් ඒ වගේ. ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර මදුරුවා ඉස්සෙල්ලාම තමයි වැඩේ කරගන්න බලන්නේ සද්දයක් දාලා වගේ රූප අපට පේනවා. පේුණාට පස්සේ මොකද කරන්නේ? අපි දන්නේම නැතුව රූප ටිකක් ඔය දැකලා ඊළඟ ටිකක් වෙලා යනකොට රූපයත් එක්ක කෙලෙස් ඇවුස්සුනේ ගමන් මත්තුනේ ගමන් ඊළඟට මොකද වෙන්නේ? අපි මේ කෙලෙස් එක්ක වහල් වුණාන් පස්සේ මායයට අවශ්‍ය දේ කරගන්නවා. මදුරුවාට අවශ්‍ය දේ කරගන්නවා වගේ මායයට අවශ්‍ය දේ කරගන්නවා. කෙලෙස් වලට අවශ්‍ය දේ සිද්ධ වෙනවා. නැද්ද? කෙලෙස් වලට අවශ්‍ය දේ නේද එතකොට එතනින් එහා සිද්ධ වෙන්නේ? කෙලෙස් වලට අවශ්‍ය දේ. ඒතර ඒක සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය කෙලෙස් ධර්මවල උපමාවල තියෙනකොට හරි පුදුමයි. අපි ඔය අර ලස්සන උපමා කතාවක් තියෙනවා. මේ ඒක සාමාන්‍ය පොත්වල තියෙන කතාවක්. සත්තු දෙන්නෙක් ගැන සඳහන් වෙලා තියෙන්නේ. කොටියෙක් ඉන්නවා. කොටියා නාල පැත්තකට වෙලා තනකොළ ටිකක් අරගෙන තනකොළ ටික පැත්තක තියලා මෙහෙම තියලා නාල පැත්තකට වෙලා ඉන්නවා. ඊට පස්සේ මේක බලාගෙන ඉන්නවා කවුද මේ කපුටෙක් බලාගෙන ඉන්නවා දැන් කොටියා මොකද කරන්නේ කියලා. කොටියා මොකද කරන්නේ කියලා බලා ඉන්නකොට අර එතන යනවා මිනිස්සෙක් ඊට ඒ පැත්තේ. ඊට පස්සේ අර කොටියා අත උස්සලා කියනවා මේකේ රත්තරන් වලල්ලක් තියෙනවා ගනින් බං කියනවා. ඊට පස්සේ අරයා මිනිස්සයා දැන් බලනවා දැන් මු කොටියෙක්නේ. කොටියෙක් කියලා දැනගෙන ඊට පස්සේ කල්පනා කරනවා මේ මූ ළඟට යන්න බෑ. කොටියෙක් කනවා. හැබැයි රත්තරන් වලල්ල තාලේ යන්නත් බෑ. හැබැයි තියෙන්නේ මොනවද? තනකොළ ටික. තනකොළ ටික පෙන්නලා මෙයා කියනවා මේ මෙතන තියෙනවා රත්තරන් වලල්ලක්. මේක අරගෙන යන්න දැන් මේක කාට හරි දෙන්න බං හොයා ඉන්නේ. එතකොට දැන් අර මිනිස්සයා මොකද කරන්නේ? මිනිස්සයා දැන් කල්පනා කරනවා මූ කොටියා නිසා දැන් ළඟට යන්න බෑ. හැබැයි රත්තරන් වලල්ලත් ඕන. ඊට පස්සේ කොටියත් එක්ක සංවාදයක් ඇති වෙනවා. ඊට පස්සේ කියනවා කොටියා අහනවා දැන් කවදාකවත් බෝ විශ්වාස කරන්න බෑ කියනවා. බෑ කියනකොට කියනවා නෑ මං දැන් වය වෘද්ධයි. මම මෙහෙම ෘතයක් සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා මට මේ පිහිට පිළිසරණ පිණිස මේක දෙන්න උඹට ලැහැත් වෙලා ඉන්නේ. එහෙනම් මේක ගානේ මට පිහිට පිණිස. එතකොට මොකද කරන්නේ? අර මනුස්සයා පොඩ්ඩක් කල්පනා කරනවා මේ කොටියා එහෙමද? මෙහොම ලොකු සංවාදයක් යනවා එතන. ගියාට පස්සේ අවසානයේ ආයෙනම් මං ගන්නම් කියලා ළඟට යන්න යනකොට මඩවැලේ එරෙනවා. එරුණාට පස්සේ මොකද කරන්නේ? අර කොටිය ඇවිල්ලා කනවා. ඒ වාගේ පින්වත්නි මේ කෙලෙස් ධර්මයන් කියලා කියන්නේ අපට හරි ලස්සනයි. අපට හරි ලස්සනයි මේ ලෝකෙ විසිතුරු අර කොටියා පෙන්වුවා වගේ අර මිනිස්යාට කිව්ව මම අර මේකේ තියෙන්නේ මේ මොනවාද රත්තරන් වලල්ලක් මේක ගණන් කිව්වම දැන් මිනිස්සයා හිතුවේ මොකද? මිනිස්සයා හිතුවේ මූ කොටියේ හැබැයි රත්තරන් වලල්ලත් ඕන. අපි දන්නවා මේක මහා දුකයි කියලා. හැබැයි මේකත් මට ඕන. එහෙම නෙමෙයිද? අපි දන්නේ නැද්ද මේක දුකයි කියලා? හැබැයි මේකත් මට ඕන. ඊට පස්සේ අල්ලගත්තට පස්සේ කියනවා මූ කොටියෙක් තමයි දැන් මට නිදහස් වෙන්න බෑ කොටියාගේ හැටි කියනවා. දැන් මේවා මට ඕන කියලා දැන් අල්ලගෙන ඉවරලා පස්සේ කියනවා මොකද්ද? මේවා ඇත්තටම මහා දුකක් තමයි. දැන් නම් නිදහස් වෙන්න ඕනේ. දැන් කියලා හරියනවද? කියලා හරියන්නේ නැහැ. රත්තරන් වලල්ල පෙන්වන බොරුවක් වගේ තමයි. රත්තරන් වලල්ල අර කොටියා පෙන්වන මේකේ වලල්ලක් තියෙන ඇති දෙයක් නැහැ. තනකොළේනේ පෙන්වුවේ. නොවටිනා දෙයක් පෙන්වුවා වටිනා දෙයක් හැටියට.
ඊට පස්සේ අපි හිතුවා නොවටිනා දේ කොහොම හරි වටිනා දෙයක් හැටියට රැවටිලා මේක ඕන කියලා හිතුවා. හැබැයි අමතක වුණා මොකද්ද? මේක කොටියා කියන එක. කොටියමයි. අය වෙනසක් නැහැ. මේ ලෝකේ පංචකාමයේ කියන්නේ මොකද්ද? සතුරමයි. අසත්පුරුෂයා මේ කෙලින්ම ඔය පංචකාමයේ කියන දෙහි දැන් අපට ඔක ඒ උපමාව මම මේ කල්පනා කරේ මේ උපදේශ දීලා තියෙන විදිහ මිනිසුන්ට මේ පංචකාමයෙන් අයින් වෙන්න කියලා ඒ කාලේ මේ කියලා තියෙන කාලෙක කියලා තියෙන මේ පංචකාමයෙන් අයින් වෙන්න මෙහෙම. මේකයි යථාර්ථය. අර කපුට කල්පනා කරනවා පැත්තකින් ඉඳන්. පංචකාමයට මුලා වෙලා වෙච්ච හදියක් කියනවා. ඒ අතරම තව කතාවක් පෙන්නනවා. ඒකෙත් ඒ විදිහයි. ඊට පස්සේ අර වැද්දෙක් යනවා මේ සත්තු මරන්න. මුවෙක් මරා ගන්නවා. මුවෙක් මරාගෙන එනකොට මූට තව ආසාවක් ඇති වෙනවා. ඒ අතරම යනවා ඌරෙක්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මුවත් ඕන ඌරත් ඕන. මොකද කරන්නේ? ඌරටත් 100කින් තිබ්බා. ඌරෝ කියන සත්තු ලේසි නෑ පින්වත්. මම දන්නවා ඒ කාලේ අපේ පැත්තේ එක මිනිහෙක් නම බැඳුණා ඌරු සුද්දා කියලා. ඌරු සුද්දා කිව්වේ ඌරට වෙඩි තියලා. වෙඩි තිබ්බට පස්සේ ඌර අනිත් පැත්ත හැරිලා ඇවිල්ලා ඒ මිනිහයාට ගහලා තිබ්බා. කොහොම හරි ඌර මරලා තිබ්බා. ෆයිට් කරලා දිව ඇදලා අරගෙන ඌරා. ඒ තරම් හයියයි මේ මිනිහයාට. කොහොම හරි ඌර මරලා තිබ්බා. ඌරගේ දිව ඇදලා අරගෙන. ඉතින් ඒ වාගේ ඌරෙකුට විද්දට පස්සේ ඌර ආපස්සට හැරෙනවා. අර හීය වැදුනට පස්සේ මොකද? ඌර ආපස්සට හැරිලා දුන්න පාර ඇවිල්ලා ඉවරලා වැද්දට. වැද්දත් එතනම මැරුණා. ඊට පස්සේ දැන් එතනින් යනවා කවුද? මේ නරියෙක් යනවා, හිවලෙක් යනවා. දැන් මූ මෙතනින් යන ගමන් දකින්න ওই ටික දැන් කෑම හොයාගෙන යන්නේ. එතකොට මෙයා හිතනවා අද නම් මට හම්බුණා එකක් නෙවෙයි කෑම ಜಾති ගොඩක්. මේ ඔක්කොම බදාගෙන ගොඩ කාලයක් කන්න ඕනේ කියලා මෙයා හිතනවා. එයා හිතලා ඉවරලා එයා කල්පනා කරනවා මේක ඉස්සලාම කුණු වෙන්න ගන්න පුළුවන් හීපාර වැදිච්ච තැනින්. ඒ නිසා ඉස්සලාම හීපාර වැදුණු තැනින් කන්න ගන්න ඕනේ. කියලා මේ අර නරියා මොකද කරේ? හීපාර වැදිච්ච තැන ළඟ වෙලා කන්න ගත්තා. කන්න ගන්නකොට අර ඌගේ බරට හීය කැඩිලා ඌ ගැනිලා ඌත් මැරිලා ගියා. එතකොට දැන් අතන බලන්න පෙන්නවා පංචකාමය කියලා කියන්නේ මොන වගේ එකක්ද? රැවටිලි සහගතයි. කොහොමටවත් සැනසීමක් නැහැ. මේ බොරුවක් අපට පෙන්නවා. පෙන්වුවාට පස්සේ අපි ඒ බොරුව දිහා බලලා අපට දැන් මොකද හිතුනේ? හැබැයි මේ ඔක්කොම දන්නවා මෙතන වෙන්නේ මේ සෙල්ලම කියලා දන්නවා. නැද්ද? මේ ටික වෙනවා කියලා දන්නවා. මේ ඔක්කොම දැන් ඔය කියන මේවා මොනවා ගත්තත් වෙන්නේ අවසානට මේ ටිකයි මේක සැනසීමක් හම්බ වෙන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි දැන් මේක ඕන මේක අතහරින්නත් බෑ. මේකට වටිනාකමක් දුන්නා. දැන් වටිනාකමක් දෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අර තනකොළ ටිකට මෙයා පිවුවට පස්සේ මේක රත්තරන් කියලා. ඒ වගේනේ මේකේ තියෙන සතර මහා ධාතුනේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. කොටස් හතර තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඔය සුද්දාෂ්ටක ටිකක් තියෙනවා. එතකොට මේ සුද්දාෂ්ටක එකට හැදිලා ඔන්න දැන් මේක හරි ලස්සනක් තියෙනවා. දැන් මේ සුද්දාෂ්ටක වලට වටිනාකමක් දෙන්න පුළුවන්ද? සුද්දාෂ්ටක වලට කවදාකවත් වටිනාකමක් දෙන්න බෑ. නමුත් සුද්දාෂ්ටක වලට වටිනාකමක් දෙන්න බැරි වුණාට අපි මේවා එකට තියෙනකොට වටිනාකමක් දීලා නැද්ද? මේ වටිනාකමක් දුන්නට පස්සේ මොකද වෙන්නේ? මේක හොඳයි කියන තැන ලෝකේ අපි හොඳයි කියලා යම් විදිහකින් වටිනාකමක් දුන්නොත් ඒක අපට ඕනමයි. මේක තමයි අපිට තියෙන එකම දුර්වල. ඕනම දෙයකට අපි ලෝකේ හොඳයි කියලා වටිනාකමක් දුන්නොත් ඒක අපට ඕනමයි. අර අච්චිවේ මොකද? මේක රත්තරන් මේක හොඳයි. ඊට පස්සේ කොටිය අමතකයි. කොටියත් එක සංවාදේ ගියා. සංවාදේ ගියාට පස්සේ මූ කොටියාගේ තියෙන අර තියෙන දුර්වලකම්, වැරදිකම් ඔක්කොම අඩුපාඩුකම් මෙයා මෙහෙමයි කොටියමයි කියන එක අමතක වෙලා අර ටික ගන්න බැස්සට පස්සේ මඩේ එරුණා. මඩේ එරුණාට පස්සේ කොටියා දැහැගත්තා. දැහැ ගන්නකොට කිව්වා අනේ අපෝයි මේ කොටියමයි මේක නම් හරියන්නේ නැහැ දැන්. ඒකනේ අපි කියන්නේ මේ
පිරිමි කට්ටිය කියනවා ගෑනු කට්ටිය මේ ගෑනුමයි කියනවා. එතකොට ගෑනු කට්ටිය මොකද කියන්නේ? මේ පිරිමි මෙහෙමමයි කියනවා. ඉතින් හරිනේ. ඒක නෙවෙයිද කියන්නේ? දැන් ඔය කතාවම නේද කියන්නේ? ඕක නෙවෙයිද කියන්නේ අපි? ඕක නෙන්නම් කියන්නේ. ඔයක එදා ඉඳන් ඊට පස්සේ අපි කියනවා දැන් අර කොටියා මම මේක දැනගෙන හිටියා නම් මම නිදහස් වෙනවා. දැන් අර මිනිස්සයත් ඔක කියනවා මම මේක දැනගෙන හිටියා නිදහස් වෙනවා. ඒ දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා. ඊට පස්සේ කියනවා නිදහස් වෙනවා කියලා වැඩක් තියනවද එන? වැඩක් නැහැ. වැඩක් නැහැ. ඊළඟට අර දෙවෙනි කතාවට ගියාට පස්සේ මොකද කරේ? වැඩිපුර බදා ගන්න ගියා. ඊට පස්සේ පුජ්‍යලයා දැන් මේ වටිනාකම දෙන්න මොකද වෙන්නේ? ඒකත් ඕන අනිත් එකත් ඕන. ඊට පස්සේ අනිත් ඒවත් ඕන. එතකොට මේ ඔක්කොම දැන් අර වැද්දා කරෙත් ඒක. එයාත් කරේ මොකද? එකක් තිබ්බා ඒක මදි. තව දෙයක් ඕන කියලා හොයාගෙන ගියා. ඊට පස්සේ වැද්දාට වැඩේ වැරදුනා. වැද්දාට වැරදුනාට පස්සේ නරියා මොකද කරේ? නරියාර තිබ්බොක්කොටම ආසාව වෙලා වැඩිපුර ආසාව වෙලා ඌ හිතුවක් අර පොඩ්ඩක් අයින් වෙලා කෑවනම් එයාගේ ජීවිතය ඉවරයි. එයා මොකද කරේ? වැඩි තණ්හාවට ගිහිල්ලා මේක වැඩිපුර කන්න ඕනේ කියලා අර උගුල ළඟින්ම කන්න ගත්තා. ගත්තට පස්සේ මොකද උනේ? අර හීය කැඩුනා, ඇනිලා මැරිලා ගියා. අපිත් මේ උගුලම තමයි කන්නේ. වැඩි තණ්හා දැන් අපිට එකනේ තියෙන්නේ. දැන් එකක් තිබ්බොත් කාටත් ওই ප්‍රශ්නේ මේක තේරුම් ගන්නකම් අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. ඒක කාටත් තියෙනවා. මේකත් ඕන, අනිත් එකත් ඕන, අනිත් එකත් ඕන, ඔක්කොම ඕන. ඔක්කොම ඕන නම් පස්සේ අද ඒක තමයි මේ දැන් ඔය සමහර ඔය ප්‍රශ්න එවන්නේ. මට මතකයි මේ ගිය පාරත් තිබේ මේ එවලා තිබ්බා නේ අපිට දැන් මේ අතරම අපහසුකම් තියෙනවා. ජීවත් වෙන්න අපහසුකම් එකල තියෙනවා. දැන් නමුත් දැන් මිනිස්සුන්ට ඔක්කොම ඕන වෙලානේ තියෙන්නේ. එතකොට අර පුංචි දෙයින් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මිනිස්සුන්ට ඔක්කොම ඕන වෙලා තියෙන්නේ දැන්. එතකොට ඔක්කොම ඕන වෙලා තියෙනකොට අර පුංචි දෙයින් මොකද කරන්න තියෙන්නේ? එතකොට ජීවත් වෙන්න බෑ. ඒ විදිහට පරිසරේ හැදිලා හමාරයි. එතකොට පින්වත්නි මෙතන මේ කාරණා දෙකක් තියෙනවා. එතකොට කෙලෙස් කියන දේ නැත්නම් මේ බාහිර ලෝකයේ ඇත්තටම අපට පේන්න තියෙන දේවල් ඔය වාගේ මායාකාරී දේවල්. කිසිම දෙයක් අපට අර්ථවත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පවතින්නේ දැන් මොකක් මතද? මම මතක් කරේ හිරියොතප්ප දෙක මත. මෙන්න මේ විදිහට රැවටෙන්න පංචකාමයේ මොකද නැති වෙන්නේ අපට? හිරියොතප්ප කියන දෙක මේ ලෝකෙන් නැති වෙනවා. දේව ධර්මයේ ලෝකෙන් නැති වෙනවා. මේක තමයි ලෝකයේ මනුස්ස ප්‍රජාව අතර පළවෙනියටම මනුස්ස ගුණධර්ම කියන එක රැඳෙන්නේ හිරියොතප්ප දෙක මත. දැන් ඕගොල්ලන්ගේ ජීවිතවල ඕගොල්ලන් හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිංහාලෝවාද සූත්‍රය. මොනවාද මේකේ තියෙන්නේ? අපි අර මේ ඇතකදී ඔය දේශනාවක් කරා බිරිඳගෙන් ස්වාමියාගෙන් බිරිඳට විය යුතු යුතුකම්. නේද? අපි ඒක කතා කරානේ. එතකොට පළවෙනියට අපි කතා කරනකොට අපි කතා කරා බිරිඳට අවමන් නොකළ යුතුයි. හිරියොතප්ප නැති කෙනා මොකද කරන්නේ? සමාජයක් ඉස්සලා බිරිඳට දෝෂාරෝපණය කරනවා. එයා දන්නේ එයා ලැජ්ජා වෙනවා කියන්නේ. ඉතින් පළවෙනියටම පින්නතුනේ එතකොට දැන් මේ දෙමව්පියෝ හරි දරුවෝ හරි ඥාතීන් හරි දැන් මේ ලෝකේ අපට තියෙනව ජීවත් වෙන රටාවක්. දැන් මම භික්ෂුවක්නේ. මම භික්ෂුව මම දැන් මෙහෙම ඉඳලා තව ටිකකින් කලිසමක් දාගෙන එළියට බහිනවා. ඊට අර එහා පැත්තේ බෝලක් ජහලා එනවා. ඒතකොට දැන් ඕගොල්ලන් බහිනවා. ඒතකොට මොකද වෙන්නේ? ඈ? මේ හාමුදුරන්ට ලැජ්ජ නැහැ. පේනවනේ කරන එක. නැද්ද කියන්නේ නැද්ද? කියනවා. එතකොට මට මේ සමාජයේ ජීවත් වෙන විදිහක් තියෙනවා. මේක නැති වෙන්නේ දැන් මට එහෙම හිතුන එක මම කලිසමක් ඇඳගෙන ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා බෝල ගහලා දැන් එනවා නම් මගේ මොකද්ද නැත්තේ? ලැජ්ජ බය දෙක නැහැ. මගේ ලැජ්ජාව කියන එක නැහැ. බයත් නැහැ. එතකොට දැන් මෙන්න මේ සමාජයේ ජීවත් වෙන ස්ත්‍රියකට වෙනම රාමුවක් තියෙනවා. පුරුෂයෙකුට වෙනම රාමුවක් තියෙනවා. පුතෙකුට
වෙනම රාමුවක් තියෙනවා. දුවෙකුට වෙනම රාමුවක් තියෙනවා. යාළුවන්ට වෙනම රාමුවක් තියෙනවා. ඒ අයට ජීවත් වෙන්න රාමු ටිකක් තියෙනවා. ඒතර ඒ රාමු වලින් පිට යනවා කියන්නේ මොකද්ද? ලැජ්ජා බය දෙක නැහැ කියන්නේ. හැම කෙනෙකුටම ජීවත් වෙන්න රටාවක් තියෙනවා. ඒකයි පැවිදි, ගිහි පැවිදි ඒක ભેදයක් නැහැ. කාන්තාවක දැන් හිතන්නකො පින්නතුනේ අවුරුදු 80ක විතර පිරිමි කෙනෙක් අවුරුදු 20ක විතර ගෑනු ළමයි පිටිපස්සේ යනවා. දැන් මේක හරියනවද? දැන් මේක හරියනවද? මම මේ අහන්නේ දැන් මේක ඔයගොල්ලන්ට හිතුණොත් මොකද වෙන්නේ? මේ මිනිස්යාට ලැජ්ජාවක් නැහැනේ අපේ බලන්නකො මේක ගැළපෙන වැඩක්ද? ගැළපෙන වැඩක්ද එයාට? ගැළපෙන වැඩක් නෙවෙයි එයාට. එයාට සුදුසු මොකද්ද? බණ භාවනාව පිනක් දහගමක් කරගෙන ඉන්න කාලෙනේ දෙයි හාමුදුරුවනේ. ඒතකොට ඒ කාලේ අර වගේ දෙයක් කරනවා කියන්නේ කවුද? ඒතකොට ඒක ප්‍රශංසා කරනවද? නෑනේ. එහෙනම් වැඩිහිටිභාවයේ වෘද්ධිභාවය දැන් හිතන්නකෝ සමහර ඉන්නවා දැන් ඔය අපේ සමාජයේ හොඳට කාය හත්තිය තියෙන මිනිස්සු හොරකම් කරනවා. මේ මිනිසුන්ට මොනවද නැත්තේ? අතපය හොල්ලලා කන්න පුළුවන් අය නේද? දැන් ලෝකේ පාතාලය කියලා කියන්නේ මොන වගේ අයද? සායි ශක්තිය තියෙන මිනිස්සු. හොඳට ඔය පාතාලය කියලා හඳුන්වන කොල්ල දිහා බලන්න මමත් ඔය බල්ලා තනවරු අපේ හැටි දැඩි කොල්ලෝනේ මේගොල්ලන් මේ. ඒතර මොකද කරන්නේ? මිනි මරලා හම්බ කරනවා. නැත්නම් අනුන්ගේදී හොරා කාලා හම්බ කරනවා. මොකක් නැතිකමද? තමන්ගේ කාය ශක්තියෙන් හම්බ කරන්න පුළුවන් කියන එක ඒක තමන් බාහිරට දැම්මම තමන් අර ලැජ්ජා බය දෙකෙන් අයින් වෙනවා. පුජ්‍යලේ කුණාම වයස ගැන කල්පනා කරන්න ඕන. පුජ්‍යලේ කුණාම තමන්ගේ දැනුම ගැන කල්පනා කරන්න ඕන. හරි උගත් බුද්ධිමත් පුජ්‍යලියෝ වැරදි වැඩ ටිකක් කරු. සමාජයේ උගත් හිතන්නකො උගත් පුජ්‍යලේ මොනවා හරි වැරදි වැඩ කරොත් සමාජයේ අපි ඒ උගත් පුජ්‍යලයා උගත්කම මේ මිනිස්සයා උගත් වුණාට වැඩක් නැහැ මේ මිනිස්සයා මොන වගේ කෙනෙක්ද? වැඩකට නැති මිනිස්සෙක් කෙලින්ම කියනවනේ. දැන් අපේ රටේ රජ වුණා කියමුකෝ. දැන් අපි කියන්නේ නැද්ද මේ මිනිස්සු හොඳයි කියලා? දැන් කියන්නේ නෑ අයියේ. රජ වුණත් නැහැ. එයා ළඟ රජකමට අදාළ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර එයා බලන්න ඕනේ එයාගේ දැනුම, එයාගේ වයස, ඊළඟට එයාගේ මම පිරිමියෙක්ද ගැහැණු කෙනෙක්ද? ගැහැණු කෙනෙක් පිරිමි කරන වැඩ ටික කරන්න කිව්වොත් මොකද වෙන්නේ? යම් මට්ටමින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි හිතමුකෝ එයාලට යම් බර උස්සගෙන යන්න එහෙම වුණොත් ඒත් ඉතින් සමාජයේ සමහර වෙලාවට දැන් ඔය අර අපේ විසාකා මහ උපාසිකාවගේ ඔය පංච කල්යාණේ ඒ කතාවේදී අවුරුදු 16 17 දී විවාහ වෙනකොට ඒ විවාහ වෙන්න අර මිගාර සිටුතුමාගේ පරිවාර පිරිසක් එවනවනේ මේ කුමාරිකාවක් හොයාගෙන ඉන්න කියලා. ඒතකොට එදා ඒ සාකේත නුවර උත්සවයක්. සාකේත නුවර ලොකු උත්සවයක් දවසේ ඒ උත්සවයේ සෑම අතිම පිරිපුන් විදිහට සකස් කළා. දැන් විසාකා මහා උපාසිකාවත් මේ ඒ උත්සවයට සම්බන්ධ වෙලා තවත් තමන්ගේ යාළු මිත්‍ර සහෝදරියෝ ටිකත් එක්ක කොහොම හරි දියනාලා හැමෙනකොට වැස්ස එනවා. වැස්ස එනකොට අර විසාකා උපාසිකාව අර වැස්ස මහා ගුගුරා එනකොට අනිත් අය දුවගෙන එනවා. දුවගෙන එනකොට විසාකා උපාසිකාව වෙනවා සාමාන්‍ය විදිහට හෙමින් එනවා. හෙමින් එනකොට දැන් අර මිගාර සිටුතුමාගේ කට්ටිය හොයන්න ආපු කට්ටිය දැන් ඒ ශාලාවක නතර වෙලා හිටියා. ඒතර කල්පනා කරා දැන් අනිත් ගෑනු ළමයි ඔක්කොම ටික දුවගෙන ආවා දැන් මේ වැස්සට තෙමෙනවා කියලා. දැන් අර කෙනා මේ මොකවත් නැහැ. එක තැනකට වෙලා මේ හිමීට එනවා. ආවට පස්සේ බැලුවා රූපෙදී හරි කල්යාණ ධර්ම 4ක් තියෙනවා. දැන් පංච කල්යාණේ අවශ්‍යයි. එතකොට කියනවා ඉල්ල ස්වාමියෙක් එක්ක විවාහ වුණා නම්
කණ්ඩත් නැති වෙයි කියන කතාව කියනවා. ඇයි ඉතින් මෙයා එන්නේ හිමීටනේ. ඊට පස්සේ මෙයා මතක් කරනවා මේ මතක් කරේ මං හිමීට ආපු නිසාද කියලා හැව. ඊට පස්සේ එයා කියනවා මේ ලෝකේ දුවන්ට සුදුසු නැසි පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියනවා. පළවෙනි කෙනා කියනවා භික්ෂුව. භික්ෂුව සිවුර උස්සගෙන දුවන්න ගත්තොත් මොකද වෙන්නේ? ඈ? භික්ෂුව මේ ජීවත් වෙන පරිසරයේ දැන් අපි හිතමු මෙතන ඉඳන් සිවුර අරගෙන දුවනවා. දුවන්න ගත්තොත් මොකද? මමමයි ලැජ්ජා වෙන්නේ. ඊට පස්සේ යා කියනවා රජ කෙනෙක් නගරේ යනකොට නැත්නම් යුද්ධයකට හරි යනකොට ඒ රජතුමාත් ඔය ඔක්කොම රාජාභරණ එහෙම දාගෙන දුවන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා. ඒත් තව ලස්සනයි. ඊළඟට කියනවා කාන්තාව. කාන්තාව කියන කෙනත් මේ ඔක්කොම රෙදි ටික උස්සගෙන දුවන්න ගියොත් වැඩේ හරිද කියලා ඇහුවා. අපි අනුන්ට අයිති අය කිව්වා. බලන්න එනුවන මම විවාහ කළා දෙනවා තවත් කෙනෙකුට. එතකොට මං යම් විදිහකින් වැටුනොත් මගේ අතප්පයක් කැඩුනොත් මගේ වටිනාකම අඩු වෙනවා කිව්වා. එතකොට මම වෙන කෙනෙක් විවාහ කරගන්න එක හරියට කරන්නේ. ඒක කාටද බරක් කියන්නේ? දෙමව්පියන්ට බරක් කියනවා. ඉතින් ඒ බලන්න මේ එතන පෙන්වන්නේ ලැජ්ජාව බය. ලැජ්ජාව අර දුවලා ආවොත් එයාට ගැලපෙන්නේ නැහැ. ඒතකොට කාන්තාවක් කියන කෙනාට යම් රාමුවක් තියෙනවා. එයා එතන ඉන්න ඕනේ. පුරුෂයා ගෑනු කට්ටිය කරන වැඩ ටික කරන්න කිව්වද? ඒත් අවුල් වෙලා යනවා. ඊට පස්සේ ළමයා අවුරුදු 10 15 20 ළමයි තාත්තලා කරන වැඩ ටික කරන්න යනවා. දැන් වැඩේ හරියද? දැන් ඉතින් ඒකනේ කරන්නේ. ඒ නිසා මොකද කියන්නේ? පිරිහිලා කියනවා. මෙන්න මෙතෙන්ට එනවා පින්නතු මීටත් එහා මම මතක් කරන්නේ. ඒතර මේ හිරියොතප්ප දෙක මත තමයි මේ ලෝකෙ රැඳිලා තියෙන්නේ. ආරම්භයේ පටන් මේ ලෝකේ ආරම්භයේ පටන් මේ ලෝකේ ආයුෂ අඩුවෙවි ආවේ මොකක් පදනම් කරගෙනද? හිරියොතප්ප දෙකේ පිරිහීම මත. එහෙනම් හිරියොතප්ප දෙක පිරිහෙන්නේ මොකක් මතද? සතිය මත. සතිය කියන එක ජීවිතේට නම් අත්‍යවශ්‍ය නැද්ද? අත්‍යවශ්‍ය. සතිය කියන්නේ මොකද්ද? නාගසේන මහරහතන් වහන්සේ මතක් කරනවා. මම ඒක උදාහරණයක් මතක් කරලා දෙන්න. නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිල්දු රජතුමා, ස්වාමීනි මේ සතිය මොන වගේ ධර්මයක්ද? එතකොට කියනවා රජතුමනි මේ සතිය දෙආකාරයි කියනවා. සතිය රජතුමනි එකක් තියෙනවා අපිලාපනයි. ඒකෙන් කරන්නේ හැම වෙලාවෙම මේ සතර සතිපට්ඨානේ, මේ සතර එර්ධිපාද, මේ පංචේන්ද්‍රිය, මේ පංච බල, මේ සත්ත බොජ්ජංග, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේක සුදු කර්ම, මේක කළු කර්ම, මේක යහපත් කර්ම, මේක අයහපත් කර්ම, මේක දෙව්ලොවට යන කර්ම, මේක අපායට යන කර්ම, මේ විදිහට හැම දෙයක්ම මතක් කරලා දෙනවා කියනවා. මේ විදිහට හැම දෙයක්ම මතක් කරලා දෙනවා කියනවා. ඊළඟට පින්වත්නි ඊළඟ සතියේ මොකද කරන්න කියලා ඇහුවා. ඊළඟට සතිය කියනවා කිව්වා හරියට රාජමාලිගාවේ ඉන්න භාණ්ඩාගාරිකතුමා මේ රාජ පිරිස පරීක්ෂා කරලා බලලා කියනවා රජතුමනි මෙන්න මෙයා ඔබට හිතවත්, මෙයා හිතවත් නැහැ. මෙයා මේ විදිහටයි කටයුතු කරන්නේ, මෙයා මේ විදිහටයි කටයුතු කරන්නේ. මෙයා මේ විදිහට උපකාර කරන්නේ, මේ විදිහට අනුපකාර කරන්නේ. ඒ විදිහට මේ සතිය Tamanට හිතවත් කෙනා මතක් කරලා දෙනවා කියනවා. අහිතවත් කෙනා මතක් කරලා දෙනවා කියනවා. ඒ විදිහට හිතවත් ධර්ම සිහි කරලා දෙනවා කියනවා. අහිතවත් ධර්ම සිහිපත් කරලා දෙනවා කියනවා. මේ විදිහට හිත හිතය පෙන්වලා දීලා හිතය ලං කරලා ගන්නවා කියනවා. දැන් අපට ඒ හිතවත් එන්නේ සතිය කියන ධර්මයේ අපට වඩන්න බැයිද? පුළුවන්. අපි මේ අමූතු කෝස් කියන ඒවා අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි? අපි ඒක දැන් එකල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි මේවා ඒ ධර්මයත් එක්ක මහා පුණ්‍යවන්තයොත් එක්ක ඒවා ජීවිතේ ගලාගෙන ගියා. ඒතකොට අපි ඇත්තටම අපේ ඒ පුණ්‍ය ශක්තිය අඩුයි. අපි ඒක බාහිරින් ඇත්තටම අපි පිළිගන්න ඕන දෙයක්. ඒකට තථාගතයන් වහන්සේ මතක් කරේ මේ ටික කාලේ අඩු වෙනකොට මහරහතන් වහන්සේලා අඩු වෙනවා. ඊළඟට මේ විදිහට ගිහිල්ලා අනාගාමී උතුමන් වහන්සේලා අනාගාමියාත් නැති වෙනවා, සකු르දාගාමියාත් නැති වෙනවා, සෝවාන්යත් නැති වෙනවා. මෙහෙම ගිහිල්ලා තව පිරිස අඩු වෙලා මේ ශාසනය මොකද වෙන්නේ? පිරිහිලා යනවා කිව්වා. එතකොට එහෙන් පිරිහෙන්නේ මොනව අඩු වෙනකොට? පුණ්‍ය ශක්තිය අඩුයි.
ටික අඩු වෙනවා. එතකොට අඩු වෙනකොට එකල නැහැ, එකල මොකුත් නැහැ. යම් ක්‍රමවේදයක් වදහලම ඒ ක්‍රමවේදේ සියලු දෙනාම හැසිරෙනවා. ගිහි අයටත් යම් ධර්මයක් දේශනා කරාම ඒවා ඒ අයගේ හිතේ ධාරණය වෙලා ඒවා ටිකක් පුරුදු කරනවා. දැන් එහෙම අපිට එහෙම තියනවද? නැහැ. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට කෝස් එකක් අවශ්‍යයි. ඒකයි අපිට වෙලා තියෙන්නේ. දැන් අපිට ජීවිතේ සතිය වඩන්න බෑ කියන අවස්ථාව මොකද්ද? ඕගොල්ලන් හිතන්නේ. ඕගොල්ලන්ට සතිය වඩන්න බැරි අවස්ථාව මොන අවස්ථාවද කියලා? මට කියන්න. මොන අවස්ථාවේද? බලන් හොදනකොට බැයිද? පුළුවන්. මිදුලාතු ගන්නකොට බැයිද? ඒ වෙලාවටත් පුළුවන්. ඊට පස්සේ ඔෆිස් එකට යනකොට බැයිද? ඒ වෙලාවටත් පුළුවන්. හරි තියෙන අපි දැන් ඔය මොකද්ද ඔය තියෙන්නේ? නව ගුණ වල. හොඳම උදාහරණය. නව ගුණ වලනේ මොකද්ද කරන්නේ? එක එක අරගෙන එක්ක අපි හිතමු බුදු ගුණ නමේ අරහන් සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න. එතකොට ඒක 108ක් ගණන් කරපු ගමන් Taman සිහියෙන් ගණන් කරොත් අන්න 108යි කියලා අවසානෙට ඉවර වෙන තැන දන්නවා. ආයෙත් එයා ඉතිවිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තර පුරුෂ ධම්මසාරතේ සත්තා දේව මනුසන බුද්ධෝ භගවාති කියලා එක ඇටයක් අයින් කරනවා. ආයෙත් යනවා ආයෙත් අර විදිහට ඉතිවිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක මේ විදිහට අර දවසට ඒ 108ක් 200ක් එහෙම වඩනකොට ඒක කරන්න බැරිද? ඒක පුළුවන්. එතකොට එතන සතිය වැඩෙන්නේ නැද්ද? සතිය වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. එතන සතිය වැඩෙන්නේ නැහැ කියලා තියනවද? එහෙම එකක් නැහැනේ. එතනත් වැඩෙනවා. ඊට පස්සේ ආයෙ මොන අවස්ථාවේද? දැන් ඔෆිස් එකේ වැඩක් කරනකොට බැරි වෙයි. මොකක් හරි ලියනකොට හරි කරනකොට හරි මොනවා හරි දෙයකට අපි සම්බන්ධ වෙලා ඉන්නකොට බැරි වෙයි. එතකොට බාහිරව අනිත් අවස්ථාවල බැරිද? බැරි අවස්ථාවක් නැහැ. හැම අවස්ථාවකම පුළුවන්. සතිය වැඩෙනකොට මොකද්ද තේරෙන්නේ? මම එකක් කියන්නම්. සතිය වැඩෙනකොට පින්වත්නි, ඕගොල්ලන් හොඳට සිහිය වඩලා බලන්න. කොච්චර පැණි රස හෝ මිහිරි දේ වුණත් ඒ දිගට ඇලීම ටික ටික අඩු වෙනවා. මේක සහ සුද්ධෙන් කියන එක. ඔයාලා සතිය දියුණු වෙන නැති තාක්කල් ඔය ප්‍රශ්නේ අපට තියෙනවා ඇලීමේ වැඩිකම. සතිය දියුණු කරලා බලන්න. ආහාරේ බත් කනකොට බත් එක කොච්චර දියුණු කරනවද කියනවා නම් අයිස්ක්‍රීම් එක කන ගමන් අයිස්ක්‍රීම් එකේ රහට සිහිය තියාගන්න. සිහිය තියාගත්තට පස්සේ ඒකේ අමුතු දැන් ඕනම කෙනෙකුට ඒක තියෙන ඒක අමුතු ඒකේ කියන ඔය සුන්දරත්වයක් නැහැ. කියන සුන්දරත්වය මොකක් මතද තිබිලා තියෙන්නේ? සිහිය නැතිකම මත. ඉගෙනගත්ත ධර්මයේ ඉගෙනගෙන සිහිය දිනු වීමේ අඩුව තමයි තියෙන්නේ මෙතන. වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ සිහිය දිනු වෙලා නැහැ. සිහිය දිනු වෙලා නැතකොට මොකද වෙන්නේ? අර ඔක්කොම අපට මේ අසිහිය නිසා ඒවා රසවත්, ඒවා මිහිරි, ඒවා සුන්දරයි. ඒ ඔක්කොම දැනෙන්නේ නිසා. ඒ නිසා සෝවාන් වුණ කෙනා වුණත් ඒකෙන් ප්‍රශ්නයක් නැත්තේ. ඒගොල්ලන්ගේ සිහිය එතනින් එහා මොකද වෙලා තියෙන්නේ? එයාලට සිහිය පිහිටලා තියෙනවා. එයාලා ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුල් වුණ අය. මාර්ගයට ඇතුල් වෙලා තියෙනවා. මාර්ගයට ඇතුල් වෙලා නැත්තේ කවුද? අපි. එයාලගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර අපට ওই අට කවදාකවත් එකපාර වැඩ කරන්නේ නැහැ. නමුත් සෝවාන් වුණ කෙනාට ඔය අටම වැඩ කරනවා. එහෙනම් ඒ කෙනා මොකද? සිහියෙන් පරිපූර්ණයි. ඒ කෙනාට ඒ හින්දා මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ? දේශනාවේ මතක් කරලා දෙනවා. ආය ආත්ම 7යි යන්නේ. ආත්ම 7ක් කියන්නේ මොකද? හැම වෙලාවටම මෙයා සිහියෙන් මේ දිහා බලා ඉන්නකොට මේක මොකද්ද? මේකේ යථාර්ථයත් එක්ක ජීවත් වෙනවා. සිහිය වැඩෙන තරමට යථාර්ථය ප්‍රකට වෙනවා වැඩි. ඒක තමයි ඒ සිහියේ තියෙන විශේෂ ලක්ෂණය. ඒතර මේ විශේෂ ලක්ෂණය නිසා තමයි බුදුරජාණන් සතිපට්ඨානෙ මොකද කිව්වේ? සතිපට්ඨාන. වෙන මොකවන්නේ සතිපට්ඨාන. සති ධර්මයේ
පිහිටවාලා කටයුතු කරගන්න. එතකොට මේකේ යථාර්ථය තේරෙනවා. අන්න ඒත් එක්කම ඒක නැති නිසා ඊළඟට කෙනාට නැති වෙනවා හිරියොතප්ප දෙක. ඒ කියන්නේ ලෝක ධර්මයක් නැති වෙලා යනවා. මොකද හොඳ නරක කියලා දෙන්න කෙනෙක් නැහැ. සිහි කැඳවලා දෙන්න කෙනෙක් නැහැ. දැන් මේ ලැජ්ජාව නැති වැඩක් කරන්න කියලා මතක් කරලා දෙන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ ලැජ්ජා බය දෙක නැති වුණ කෙනාගේ මොකද්ද නැති වෙන්නේ ඊළඟට? ඊළඟට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. කවදාකවත් මේ ආයතන පහ හැදිලා තියෙන්නේ ලෝකේ පැවැත්මට. ඕගොල්ලෝ මේ ආයතන පහෙන් දැකලා තියෙනවද? ඇහෙන් දැකලා තියෙනවද? කය හැරි රූපය සිලි ගාලා යනවා. මේ ඇහෙන් දැකලා නැහැනේ අපි කවදාකවත් ওই රූපය දිහා බලාගෙන ඉන්නකොට රූපය මේක නිකන් ඇත්තරම මේක අර මේ හැම වෙලාවෙම ඇති වෙලා නැති වෙලා යන ධර්මතා ටිකන්නේ. මේක කැඩි බිඳි බිඳි යන ස්වභාවයට අයිති ටික. එතකොට මේ කැඩි බිඳි බිඳි යන මේ රූපයන් අපි දැකලා තියෙනවද මේ රූපයන්ගේ මේ එහෙම කැඩි බිඳි බිඳි යනවා කොහොම බලා හිටියට? කවදාකවත් ඒක දැකලා නැහැ. එහෙනම් මේ ලෝකේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියලා කියන්නේ එයාලා කොහොමද හැදිලා තියෙන්නේ? මේ ලෝකේ පැවැත්මට අදාළව. ලෝකේ පැවැත්මටම තමයි හැදිලා තියෙන්නේ මේවා. ඒක ඉස්සලා අවබෝධ මේ ඇහැ එහෙනම් අපිට මේ ඇහැට පේන්නේ යම් ප්‍රමාණයකට විතරනේ. අපිට මේ ඇති වෙන නැති වෙන ලයිට් එකක් දිහා බලාගෙන හිටියත් ඒකත් අපිට පේන්නේ යම් ප්‍රමාණයකට. ඒ ප්‍රමාණය ඉක්මවා ගියාම ඒකේ ඇතිවීම නැතිවීමක් පේන එක විදිහක් අපිට පේනවා. දැන් මේ ලයිට් එක දිහා බැලුවත් එහෙමනේ එක විදිහක් පේනවා. ඇයි එහෙනම් මේ ඇහැ ඇදිලා තියෙන්නේ යථාර්ථයේ පේන්නද? නෑ. අවිද්‍යාවටම අදාළව මේ ලෝකේ පැවැත්මට. එහෙනම් ඒකයි අර මාර්යා කීවේ මේ ඇහැ කයද? කයද ඇහැ? මාර්යාගේ. හරිනිති. අය අපට අයිති එකක් නෙවෙයි කියලා තේරෙනවනේ. ඒක යාට අයිති එකක්. කන මාර්යාගේ කිව්වා. හරි නැද්ද? නාසය මාර්යාගේ කිව්වා. දිව මාර්යාගේ කිව්වා. එතකොට කය මාර්යාගේ කිව්වා. මනස මාර්යාගේ කිව්වා. ඉතින් ඔය ටිකම මාර්යාගේ කියන්නේ සාධාරණයි. සාධාරණයි කියලා කියන්නේ මේ ලෝකේ අපට පේන්න නැහැ කවදාකවත් මේ කියන ඔය බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූපයන්ගේ ඇතිවීමක් නැතිවීමක්. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ ඇස කියන දේ සංවර කරගන්න ඕනේ. ලැජ්ජා බය දෙක නැති කෙනාට අනිවාර්යෙන් ඒකාන්තයෙන් ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහයම අසංවර භාවයටපත් වෙනවා. ඒක නැතුණේ ගමන් මොකද නැති වෙන්නේ? ඊළඟට මොකද? සීලය. ඒක නැතුණේ ගමන් සීලය නා සිල්හොරු 34 දෙනෙක් ඉන්නවා. සිල්හොරු 34 දෙනෙක් ගැන මට මතක් කරන්න බෑ. මං කීප දෙනෙක් මතක් කරන්න. සිල්හොරු 34 දෙනෙක් අපේ තුල වැඩෙනවා. ආයතන සංවරුනේ නැත්තම් මේක මම පොඩ්ඩක් මතක් කරගෙන ලියාගත්ත කීපයක්. ඒක එකක් මම මතක් කරන්න. ඉස්ලාම සිල්හොරු වල එකෙක් තමයි තම්බය. තම්බ කියලා කියන්නේ මොකද්ද? යහපතට නැමෙන්නේ නැහැ කියනවා. ඔය ආයතන 6 සංවර කරගත්තේ නැති ඕනම කෙනෙක් ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? ඒකේ එකක් තමයි තම්බේ. එකක් ඒ කියන්නේ දැන් මානෙ තියෙනවා එකක්. ඊළඟට තියෙනවා අපි එක ගේ පාර ධර්ම සාකච්ඡාවද මදය. ඊට පස්සේ තියෙනවා තම්බය. ඒතර ඔය මානෙ කියන එකත් එක හොරෙක්. සීලේ හොරා කරන හොරෙක්. කොහොමද මානෙ හොරා කරන්නේ? මානෙ කියන්නේ මොකද්ද? මනිනවා. එයාගේ වැඩේ මනින එක. එයා කියන්නේ මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා මනිනවා. මනල වෙලා මොකද කරන්නේ? එක්කෝ දෝෂාරෝපණයක් කරනවා, එක්කෝ මොනවා හරි පැත්තට අනිත් පැත්තට යනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න සීලී එකක් කැඩෙනවා. දැන් ඔය අපි සිල්පද 10ක් තියෙනවානේ. පාණාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාරත් එකක්, මුසාවාදත් එකක්, අබ්‍රහ්මචර්ය ඔය ඔක්කොම අපට ගත්තම ඊළඟට
සම්පප්පලාප පිසුනා වාචා පරුසා වාචා ඒවත් සීලයට අදාළයි. ඒතකොට භික්ෂුන් වහන්සේලාටත් ඒවා අදාළයි. ඒතකොට මානෙන් පස්සේ ඊට පස්සෙන්නේ. ඔව් ඊට පස්සේ අතිමානෙට ඇවිල්ලා තම්බ කියන පැත්තට එනවා. තම්බේ කියලා කියන්නේ කොහොමටවත් හොඳ දෙයට නැමෙන්නේ නැහැ. ඒක දියුණු වුණාට පස්සේ මොන හොඳ දේ දැන් මෙයාට කියනවා අපි සිල් රැක්කොත් හොඳයි කියලා. එයා කරගෙන යන වැඩේ විතරයි. මොන දේ කරත් එයා ඒක ඉන්නවා. එතකොට එයා ප්‍රාණඝාතය කරොත් ඒක තමයි එයාගේ දෘෂ්ටි අතහරින්නෙත් නැහැ. ඊළඟට තියෙනවා ඔයකින් එකක් තමයි ඔය අපි කතා කර මදය. මදය කියන්නේ මානෙටත් එහා ගිය තැන. මදය ඇවිල්ලා මත් වෙන එක. මානෙන් කරන්නේ මනිනවා. මැන්නට පස්සේ ඊළඟට යාට එනවා ටිකක් තමන් අතිමාන පැත්තට එනවා. ඊට පස්සේ ඒකෙන් මොකද වෙන්නේ? මත් වෙනවා. මදේ ඇවිල්ලා ඊටත් එහා ගිය එකක්. එතකොට මත් වුණාට පස්සේ මොකද? ඊට පස්සේ අනිත් ටික කරනවා. සිල්පද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආයතන සංවර නැත්තම් මේ 34 දෙනාම වැඩ කරන්නේ කෙලෙස් ධර්ම වලට අදාළයි. දේශය, ඉරිසියාව, මක්ක, පලාස, යුගාග්‍රහ මේ ඔක්කොම ඊළඟට වැඩ කරනවා. මොකක් කරන්න ගත්තද? අන්න අර ධර්මයේ නැති නිසා. ඒතර 34 දෙනා මම වෙන වෙලාවක මතක් කරන්නම්. 34 දෙනෙක් තියෙනවා. ඒතර ඒ 34 දෙනා වැඩ කරන්නේ මොකක් නැති වුණාම? ආයතන. ඊට පස්සේ ආයතන ඉන්ද්‍රිය සංවරය නැති වුණා, සීලය නැති වුණා. සීලය නැති වුණ කෙනාගේ මොකද්ද නැති වෙන්නේ? සමාධිය. දැන් අපි මේ බණ භාවනා කරන්න නෙන්නේ. දැන් හිතා ගන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ප්‍රායෝගිකත්වය. දේශනාවේ තියෙන ප්‍රායෝගිකත්වය දැන් ඉස්සෙල්ලාම සතිය කතා කරා. සතිය නැති කෙනාගේ හිරියොතප්ප දෙක නැති වෙනවා කිව්වා. හිරියොතප්ප නැති කෙනාගේ ආයතන කතා කරන්න දෙයක් නැහැ. ආයතනේ සංවර නැති කෙනාගේ සීලය ගැන ආය අහන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැනව මොකද්ද? ඉන්ද්‍රිය සංවරය පැනෙවුවා. ඊළඟට ප්‍රාතිමොක්ෂ සංවර සීලය පැනෙවුවා. ඊළඟට ප්‍රත්‍ය සම්නිස්ස සීලය පැනෙවුවා. ඒතර මේ සීල පැනෙවුව මොකටද? මේ හතරම පැනෙව්වේ මෙන්න මෙහි සමාධිය වැඩ කරන්නේ ඉන්ද්‍රිය ටික දුබල නම් කෙනාගේ. සමාධිය වැඩ කරන්න සීලේ පිහිටන්න එපා. කෙනෙක් හිතනවා නම් සීලේ නැතුව අනේ මට සමාධියක් වැඩෙනවා කියලා. වැඩිලා ඒ සමාධියට කියනවා හානි භාගයේ සමාධිය කියලා. හානි භාගයේ, තිති භාගයේ, උද්වේග භාගයේ කියලා සමාධිය බෙදෙනවා. එතකොට තිති භාගයේ කියලා කියන්නේ සමාධිය යමක් උපදවා ගත්තට පස්සේ ඒ විදිහටම පවතිනවා. සමහර කෙනෙක් සමාධිය උපදවා ගත්තම තාම ඉක්මනින් ඊට ඉහළ තැන් වලට යනවා. ප්‍රබල වෙනවා. සමහර සමාධි තියෙනවා තිබ්බ තැනින් වැටෙනවා. ආය උත්සාහ කරනවා ආය වැටෙනවා. ආය උත්සාහ කරනවා ආය වැටෙනවා. එතකොට මොකක්ද ඊට හේතුව? සීලේ නැතිකම. සීල හොරුන්ට වාසස්ථානේ හදලා දුන්නම ඒ හොරු ටික සීලේ හොරා කරනවා. ඒක තමයි වෙන්නේ. සීලේ හොරා කෑවට පස්සේ අපි මොකද කරන්නේ? සමාධියට කොච්චර උත්සාහ කරත් ඒක නිෂ්ඵල උත්සාහයක් බවට පත් වෙනවා. එතන නිෂ්ඵල උත්සාහය සමාධිය නැති කෙනාට ලේසියෙන් අපිට හිතන්න බෑ. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ මොකක්ද? භංග කියන ඥානෙට, බයතුපට්ඨාන ඥානෙට. ඉතින් මේවාට එන්න නම් අපට යන්න වෙනවා. එහෙනම් මොකද්ද? ඉස්සෙල්ලා තියෙන ධර්මතා ටික හදාගෙන එන්න ඕනේ. ඒතර සිහිය මුල හදා ගන්න ඕනේ. හිරියොතප්ප දෙක මුල හදා ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තරම් ඉන්ද්‍රිය ගැන පුළුවන් විදිහට සංවරභාවය හදා ගන්න ඕනේ. ඒ ටික හදාගත්තට පස්සේ ඊළඟට සීලයත් එතනින් පස්සේ සීලයත් අපි හිමීට එන්න ඕනේ. සීලය හදාගෙන සීලයේ තියෙන කෙනාට ওই ධර්මතා තියෙන කෙනාට අනිවාර්යෙන් ප්‍රීතිය උපදිනවා කියන එක ධර්මයේ තියෙනවා. සීලය දීර්ඝ කාලීනව ආරක්ෂා කරන කෙනෙක් හොඳට සිල්පද 5 අවුරුද්දක් විතර රැකපු කෙනෙකුට සිල්පද 5 ආවර්ජනා කරන්න පුළුවන් නම් එයාට උපදිනවා ප්‍රීතියක්. ඊට පස්සේ පාමොජ්ජයක්. ඊට පස්සේ සුවයක් උපදිනවා. සුවේ තියෙන කෙනාට සමාධි උපදිනවා. ඔයක පිළිවෙලක් තියෙනවා.
ඒ පිළිවෙල නෑ. අපිට එහෙම අපිට යම් වෙලා අර ඒකනේ මැදින් කඩා ගන්නත් එපා කිව්වා. අගින් කඩා ගන්නත් එපා කිව්වා. මැදින් කඩා ගන්නත් එපා කිව්වා. ඊට පස්සේ අතරින් පතරින් කඩා ගන්නත් එපා කිව්වා. පුළුවන් තරම් මොකද වෙන්න කිව්වේ? ස්ථීර විදිහට මේක ආරක්ෂා කරන්න කිව්වා. මේ හතරට ආරක්ෂා කරොත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට වරදින්න විදිහක් නැහැනේ. ඒ කෙනාට සංසාර දෝෂ නැත්තම් සංසාරයේ අකුසල් නැත්තම් එයාට හේතු තියෙනවා නම් එයාට සමාධිය උපදවා ගන්න පුළුවන් කියන කාරණය. එතකොට එන්නේ එහෙම කෙනාට සමාධිය පුළුවන්. සමාධිය තියෙන කෙනාට බයතුපට්ඨා ඥාන. ඒක ඉතින් කතා කරොත් ඉතින් බය වෙන ඥානයක්. බය වෙනවා කියලා කියන්නේ සම්මර්ෂණ ඥානය කියලා එකක් තියෙනවා. සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ සමාධිය උපදවා ගත්ත කෙනෙක්. ඔය ආනාපාන සති භාවනාව අපි එක චුට්ටක් මතක් කරා. එහෙම බලාගෙන ඉඳලා යම් මට්ටමකට සමාධිය උපදවාගෙන සමාධිය තුලින් ඊළඟට සම්මර්ෂණය කරන්න ඕනේ මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛම අනාත්ම කියලා එහෙම හිතන බලන කෙනාට ඊට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වෙනවා. ප්‍රකට වෙලා මේවා ඉස්සරහට යන උදේවැය මෙහෙම ගිහිල්ලා යම් වෙලාවක තියෙනවා මේ වාගේ කිසිම තැනක නැතිවීමක් ප්‍රකට වෙනවා. ඊටා කියන්නේ හටගත්ත දෙයක් මේක නැතිවීමක්. එතකොට නැති වෙනවා කියන එකේ නැතිවිල්ලට ඒක යම් මට්ටමකට දියුණු වුණු කෙනෙකුට හිතට එන එකක් වචන වලට කිව්වට බෑ මේ නැතිවිල්ල ගැන. ඒක මනසින්ම දකිය යුතු ධර්මයක්. එතකොට මේ දකින්න කෙනාට පේනවා මේකට ආසා නොකළ යුතුයි කියන එක එහෙම ඇති වෙනවා. බය වෙනවා. එතන තියෙන බය වීම. ඒ තරම් ඒක හරි බියකරු දර්ශනයක්. අපිට එහෙම දර්ශනය වෙලා නැහැ. එතකොට ඒ දර්ශනේ දැක්කම එයාට මේකේ බිය වෙනවා කියලා කියන්නේ ඒ වෙලාවට එයාට කිසිම වෙලාවක මේක අල්ලගෙන ඉන්න මේක මෙහෙම ග්‍රහණය කළ යුතුයි කියලා සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. ඒ තරම් බයයි. මේක හරියට ඒක කියන්න උදාහරණ නැහැ පින්වත්. මේ ධර්මයේ එකනේ බුදුරජාණන් වහන්සේ මේ වගේ උපමා දෙන්න මේකේ අමාරුයි කියලා කියන්නේ. ඒ වෙලාවට ඇතිවෙන බයවීම, ඒ බය, තිගැස්වීම, කලකිරීම කියන ධර්මයන් වචන වලට පිළිලන්න බෑ. ඒත් එන්නේ මේ අවස්ථාව උදාපත් වෙන්න නම් මොකද ඕනන්නේ? සමාධිය ඕන. ඒක ඉතින් සම්මර්ෂණය කර අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේවා නිතර බලා ඉන්නකොට එයාට ඒක ඇති කරන දෙයක් නෙවෙයි, ඇති වෙන ධර්මයක්. සිහිය නුවණ වැඩෙනකොට බලෙන් ඇති කරන එකක් නෙවෙයි. සිහිය නුවණත් එක්ක ඒ රූප කලාපයන්ගේ තියෙන රූපේ කියලා කියන්නේ මේක ඝනී භව නිත්‍ය නැති වෙලා දැන් උඩ පාවෙන හුලන් රොද පවන් රොද හරි මොනවා හරි වෙලා ගිහිල්ලා ඊට පස්සේ මේකෙම තියෙන දර්ශනයේ යථා ස්වභාවය දකිනුට අර වැටෙන සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඔයගොල්ලෝ හිතන්නකෝ අහස උඩේ ඉඳන් අතහරිනවා කියලා. කොහොම භයානකත්වයක් අපට ඇති වෙයිද? අහස උඩේ ඉඳන් කෙනෙක් මෙහෙම අතහරිනවා. අතහරිනකොට කොයි භයානක තත්වයක් ඇති වෙයිද? බියකරු ස්වභාවයක්. එතකොට මෙයා දන්නවා එතකොට එයා හිතන්නේ මොකද්ද? සරණක් නැහැ කියන එකනේ. දැන් වැඩේ හරි කියන එක. පිහිටක් නැහැ. එතකොට ඇති වෙන්නේ තිගැස්සීමක්නේ. එතකොට මේක නැති වෙන වේගෙ දැක්කම ඒ සරණක් නැහැ කියලා වැටහෙනකොට ආපහු ඉස්සරහට මේක අල්ලන්න ජීර එකක් දාන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අතහරින්න අවශ්‍ය ජීර එක තමයි මෙයා දාන්නේ. එතකොට එයා ඊට ඉස්සරහා ධර්ම වලට එතනින් එහාට ඉක්මනට යනවා කෙනෙක්. එතනින් එහාට එතෙන්ට එනකන් එයාට එන්න අමාරුයි. එතනින් එහාට එයාට ඉක්මනින් යන්න පුළුවන් මොකද්ද? එයා ඉක්මනට කලකිරෙනවා මේ ලෝකේ. එතකොට එතෙන්ට එනකන් මේ ධර්මයන් අපි දියුණු කළ යුතුයි. එතනින් එහා විමුක්ති ඥාන දර්ශන ඊළඟට නිදහස් වීම. ඉතින් ඒවා සෝවාන් මාර්ග ආදී තැන්. ඉතින් අද දවසේ අපි මේ ආකාරයෙන් සුළුවට ඒ නිවන් ප්‍රතිපදාවට එන ධර්මයේ කතා කරන්න යෙදුණා. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරන්න යෙදුණු ඒ සියලුම කුසලානිසංස ධර්මයන් අද මේ සියලුම පින්වත් පිරිසට අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා. අද
ධර්මදේශනාවේ දායකත්වය සුවත YouTube නාලිකාව මගින් සිදු කරන ඒ ධර්ම දානමේ පින්කමේ දායකත්වය සිද්ධ මුල්ල පිළියන්දල පදිංචි අයිරා හෙන්ද විතාරණ සහ කලණී හෙන්ද විතාරණ ඇතුළු පවුලේ සිළු පින්වත් පිරිස. ඉතින් මේ අයගේ අරමුණ තමයි මේට මාස 2කට පෙර පරලෝ සැපත් තිස්ස හෙන්ද විතාරණ දයාබර සොහොයුරියගේ පරලෝ ජීවිතය සුවපත් වීම සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඉතින් අපි එතුමිය ඇතුළුව මේ අය නමින් මිය පරලෝ ගොසින් පින් බලාපොරොත්තු වන යම්තාක් ඥාතිත මිත්‍රාදී පිරිසක් ඇතනම් මේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ අයගේ ජීවිත සැපවත් භාවයට පත් වේවා, නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. පවුලේම සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස මේ ධර්ම දේශනාවෙන් ජනිත වෙන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. ඒ අධ්‍යාපන කටයුතු සඳහා යම් බාධක හිරිහැර ඇතනම් ඒ සියලුම බාධක හිරිහැර දුරු වෙලා ඒ අයගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් භාවයට පත් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම අද මේ පින්කම සිද්ධ කරන ඒ සිද්ධ මුල්ල පිළියන්දල පදිංචි ආයිරා හෙන්ද විතාරණ සහ කලණී හෙන්ද විතාරණ මහත්මිය ඇතුළු මේ පවුලේ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සැනසීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඒ වගේම අද ධර්මදේශකයන් වහන්සේට ධර්ම පූජාවේ දායකත්වයේ කලල්ගොඩ පදිංචි ශාන්ත කරුණා රත්න මහතා සහ දේවිකා අතුකෝරළ මහත්මිය විසින් මේ අයගේ බලාපොරොත්තුව පරලෝ සැපත් දෙමව්පියන් වන ආර් කරුණාරත්න මහතා සහ කුසුමා කරුණාරත්න මහත්මිය ඇතුළු පියදාස අතුකෝරළ මහතා සහ ඊ.පී. රාජපක්ෂ මහත්මිය දෙසෝහයුරන් සහ සෝහිරයන් ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මිය පරලොව ගොස් නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ අයගේ ජීවිත සුඛිත මුදිත භාවයට පත් වේවා. ඒ අයටත් අමා මහ නිවනින් සැනසීමට මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයට ඒ වගේ නිදුක් නිරෝගී භාවයේ පිණිස අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ධර්ම දේශනාවේ පිරිකර දායකත්වයේ දරන ඒ සියලුම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී භාවයේ පිණිස ඒ අයගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් භාවයේ පිණිස අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. ඉතින් මේ වෙලාවේ මේ පින්කම් දෙකටම දායකත්වයේ දක්වපු සියලු දෙනා, ඒ වගේම මෙතනට පැමිණෙන්න යෙදුණු සියලුම පින්වත් පිරිස, මේ සෑම සියලු දෙනාගේ නිවෙස්වල වාසය කරන සියලුම පින්වත් පිරිසටත් මේ අද දවසේ මේ සිද්ධ කරගෙන යන්න යෙදුණු මේ වැඩසටහනේ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ අනුභවයෙන් මේ සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියන ආශිර්වාදය අපි සිද්ධ කරනවා. සියලු දෙවියනුත් මේ පින් දැක අනුමෝදන් වේවා. දෙවියන්ටත් පැතූ බෝධියකින් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා. අපගේ රටට මේ විලාවේ උදාපත් වෙලා තියෙන මේ පීඩාකාරී ස්වභාවය අප රට තුලින් තුරන් වේවා. අපගේ රටවාසීන්ට යහපතක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු. සියලුම ලෝකවාසී සත්වයන්ට නිවන් පිණිසම මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව අපි මේ වෙලාවේ සිද්ධ කරනවා. ඉතින් අපි මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. ඉතින් සියලු දෙනාටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා, වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපත්ති